තෙරුවන් සරණයි සියලුම දෙනාට විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය බුද්ධ ශාසනයේ ආයුෂය වන බව පළමු ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණා. බුද්ධ ශාසනයේ පැවැත්ම ආයුෂය රඳා පවතින්නේ විනය මත කියන එක ඔබට ඉන් පැහැදිලි වෙනවා. ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්න පිළිවෙත් පුරන ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් වෙන විනය කරුණු පිළිබඳව පිළිවෙලින් කතා බහ කරන තමයි විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වේරංජා නුවර සමීපයේහි වැඩ සිටින කාලේ වේරංජා බ්‍රාහ්මණතුමාට දැනගන්න ලැබෙනවා තථාගතයන්න් වහන්සේ තමන්ගේ නුවරට වැඩම කර තිබෙන බව. වේරංජා බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳ බොහෝ කරුණු අසා දැනගෙන සිටියත් උන්වහන්සේ දැක තිබුණේ නැහැ. වේරංජා බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා තථාගතයන්න් වහන්සේ බැහැ දැකලා කතා බහ කළොත් හොඳයි කියලා. එහෙම කල්පනා කරන වේරංජා බ්‍රාහ්මණතුමා දිනක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යනවා. එතනදී වේරංජා බ්‍රාහ්මණතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර අලංකාර කතා බහක් සිද්ධ වෙනවා. විනය පිටකයේහි එන පොත් පහෙන් පළමු පොත වෙන්නේ පරාජිකා පාළිය. පරාජිකා පාළියට පදනම් වෙන්නේ තථාගතයන්න් වහන්සේ සහ වේරංජා බ්‍රාහ්මණතුමා අතර සිදුණු අලංකාර කතා බහ සඳහන් වෙන වේරංජා කාණ්ඩේ. අද විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත වෙනුවෙන් අදත් වැඩම කර තිබෙනවා අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම වාසී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ নমස්කාර පූර්වක පිළිගන්නා ගමන් අදත් විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත ආරම්භ කරන්නට අවසරයි. අදත් විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත ආරම්භ කරන්න පළමුව මේ සඳහා අනුග්‍රහය දක්වන පින්වතුන් පිළිබඳව මතක් කරන්නට තිබෙනවා. අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දෙන්නේ මත්තේගොඩ නාමල් උයනේ පදිංචි කේ සුමිත් වීරසිංහ මහතාගේ 59 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන භාර්යාව සහ පවුලේ සම විසින් එතුමන්ට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා. එමනම් අපි අදත් විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත ආරම්භ කරමු. ඔබට මේට පෙර වැඩසටහන් වලදී අපේ පින්වත් ස්වාමින් වහන්සේ සමග කතා බහක් කළ කරුණුකාරණා මතක ඇති කියලා අපි හිතනවා. අදත් අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගන්නට කැමතියි. ස්වාමින් වහන්සේ විනය පිටකේ පළමු පොත තමයි පරාජිකා පාළිය. එතකොට පරාජිකා පාළියට හේතු කාරණා වෙන්නේ බුදුරජාණන් වහන්සේ සහ වේරංජා බ්‍රාහ්මණතුමා අතර ඇතිවෙන ඒ අලංකාර කතා බහ. අපි කැමති පින්වත් ස්වාමින් වහන්සේ මේ විනය පිටකේ ආරම්භක පොත වන පරාජිකා පාළියට කොහොමද මේ වේරංජා බ්‍රාහ්මණතුමා සහ බුදු පියාණන් වහන්සේ අතර සිදුවුණු මේ අලංකාර කතා බහ හේතු කාරණා වෙන්නේ කියන එක පිළිබඳව දැනගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. විනය පිටකේ තියෙනවා පොත් පහක්. පරාජික පාළි, පාචිත්‍ය පාළි, මහවග්ග පාළි, චුල්ලවග්ග පාළි, පරිවාර පාළි කියලා. මේ අතරින් විනය පිටකේ ආරම්භ වෙන්නේ පරාජික පාළි කියන පොතෙන්. පරාජික පාළි පොතේත් කොටස් කිහිපයක් තියෙනවා. ඒ අතරින්
මුලින්ම අපිට හම්බෙන්නේ වේරංජා කාණ්ඩය කියන කොටස. වේරංජා කාණ්ඩය කියන කොටසේ තමයි බුදුරජාණන් වහන්සේ මේ වේරංජා බ්‍රාහ්මණයා මුණ ගැහිච්චි කතා බහ, වේරංජා නුවර වස්වාසය කරපු කතා බහ සියලු විස්තර සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 12 වෙනි වස් කාලය වාසය කරන්නේ වේරංජා නුවර. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ චාරිකා වෙලා 12 වෙනි වස් කාලේ උන්වහන්සේ වේරංජාව සමීපයේ වස් වාසය කරනවා. වේරංජාව සමීපයට ඇත්තටම වැඩම කරනවා. මේ වේරංජාව සමීපයට වැඩම කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වේරංජා නුවරට වැඩම කරලා කියලා දැනගන්න වේරංජා බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා සිදුවෙන කතා බහකින් තමයි මේ වේරංජා කාණ්ඩය පටන් ගන්නෙ. මේ කොටස තුල තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආරාධනය කරන්නේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උදෙසා සිල්පද පනවන්න කියලා. මෙන්න මේ කාරණේ නිසා තමයි ඇත්තටම වේරංජා කාණ්ඩය කියන කොටස විනය පිටකේ මුලටම ඇතුළත් වෙන්නේ. දැන් මේ වේරංජා කාණ්ඩයේ තියෙන්නේ ඇත්තටම විනය කරුණු විතරක් නෙවෙයි ධර්ම කරුණු සමුදායක් විස්තර කෙරෙන්නේ. ධර්ම කරුණු සමුදායක් විස්තර කෙරෙන වේරංජා කාණ්ඩය මෙතෙන්ට ඇතුළු වෙන්න හේතුව තමයි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට කරපු ආරාධනය, සිල්පද පැනවීමේ කරපු ආරාධනය විනය පැනවීමට මූලික කාරණයක් බවට පත් වෙන නිසා. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්බුද්ධ ශාසනයෙහි විනය පැනවීම කියලා කියන එක බුදුරජාණන් වහන්සේ සතු දෙයක්. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ හරියටම විනය පනවන්න සුදුසු වෙලාව, සිල්පදයක් පනවන්න සුදුසු කාලය. ඒ සියලු කාරණා බුදුරජාණන් වහන්සේගේ අනපරිදි සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දන්න දෙයක් උන්වහන්සේට විතරයි මේක විශේෂ වෙන්නේ කියන කාරණය වේරංජා කාණ්ඩයෙන් තමයි විස්තර වෙන්නේ. මේ නිසා අපිට වේරංජා කාණ්ඩය විනය පිටකේ මුලින්ම දක්නට ලැබෙන්නේ. ඒතර මේ වේරංජා කාණ්ඩය ඇත්තටම මේකේ තියෙන විනය කරුණු වලට විනය කරුණු විතරක් නෙවෙයි මේකේ ධර්ම කරුණු සමුදායක් අන්තර්ගතයි. මේ ධර්ම කරුණු සමුදාය වේරංජා කාණ්ඩේ විතරක් නෙවෙයි සූත්‍ර පිටකේ තව තැන් කිහිපයක අපිට දකින්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට අංගුත්තර අට්ඨක නිපාතයේ තියෙනවා වේරංජා සූත්‍රය කියලා සූත්‍රයක්. මේ වේරංජා සූත්‍රයේ සම්පූර්ණයෙන්ම වේරංජා බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමග කරන කතා බහ ඇතුළත් වෙනවා. ඊට පස්සේ මේ වේරංජා බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න, ඒ අහපු ප්‍රශ්න වලට දුන්නු පිළිතුරු ඔය අංගුත්තර අට්ඨක නිපාතයේ වෙන සීහ සූත්‍රයේත් යම් කොටසක් සඳහන් වෙනවා. ඒතර මේ විදිහට ගත්තාම විනය පිටකයේ මේ මුලින්ම දාලා තියෙන මුලින්ම ඇතුළත් වෙලා තියෙන වේරංජා කාණ්ඩය කියන කොටසේ විනය පිටකයට විනය පැනවීම වලට අදාළ කරුණු කාරණා වලට අමතරව සූත්‍ර සම්බන්ධ ධර්ම කාරණාත් සමුදායක් විස්තර කෙරෙනවා. ඉතින් වේරංජා බ්‍රාහ්මණයත් සමග කෙරිච්ච ඒ ලස්සන කතාබහ, ඒ වගේම වේරංජාවේ දුර්භික්ෂ සමයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ඒ දුර්භික්ෂයට කොහොමද නොබියව මුහුණ දුන්නු ආකාරය මේ කාලේ හැටියට අපිට පසුගිය කාලේ එක්තරා විදිහකට ව්‍යසන කාල පරිච්ඡේදයක් අපිට උදාපත් වුණා. කොහොමද මේ මිනිස්සු ජන සමාජය තුළ ඇතිවෙච්ච දුර්භික්ෂ තත්වයන්, මේ රෝග වසංගත තත්වයන් නිසා දුෂ්කරතා ඇති වුණා. මේ වාගේ දුෂ්කර සමයක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය කොයි විදිහටද මේක මුහුණ දුන්නේ කියන කාරණේ බොහොම අපූර්වට වේරංජා කාණ්ඩය තුළ අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම ඒ සමයේදී මුගලන් මහරහතන් වහන්සේ කරන සීහනාදයක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මම මේ මහ පොළොව පෙරලන්නම් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ කරුණු ඒ සියල්ලත් සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ කරන ආරාධනය තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආරාධනය කරන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සිල්පද පනවන්න කියලා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියන සාරිපුත්තය මේ සිල්පද පනවන්න දන්නේ මම තමයි සුදුසු කාලේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේමයි ඒක දන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ කරුණු එක්ක ආරම්භ වෙන වේරංජා කාණ්ඩය තමයි අපිට මුලින්ම විනය පිටකේ දක්නට ලැබෙන්නේ. එහෙමයි ස්වාමින් වහන්සේ. විනෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත සමග සම්බන්ධ වන
ප්‍රේක්ෂක පින්වතුන් අපි හැමෝටම ආරාධනා කරනවා විනය පිටකයේ එන කරුණු පිළිබඳව පිළිවෙලින් කතා බහ කරන මේ දහම් කතිකාවත සමග දිගටම සම්බන්ධ වන්නට. ගරුණීය ස්වාමින් වහන්සේ එදා බුද්ධ කාලයේ පටන් පැවතගෙන ආපු ත්‍රිපිටකය කටපාඩමින් තමයි රහතන් වහන්සේලා විසින් දරාගෙන පැමිණියේ. කොහොමනත් විශේෂයෙන්ම පසු කාලීනව මේ කටපාඩමින් රැගෙන ආපු ත්‍රිපිටකය අභාවයට යන්නට විවිධ කරුණු බලපානවා. ඒත් අනුරාධපුර මහා විහාරයේ විශේෂයෙන්ම මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න සාම්ප්‍රදායික ක්‍රම තුලින් ත්‍රිපිටකය ආරක්ෂා කරන්නට යෙදුණා. ස්වාමින් වහන්සේ අපි දන්නවා ඔබ වහන්සේලා ඇතුළු විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් ත්‍රිපිටකය ආරක්ෂා කරන්න ඒ වගේම මහා විහාරීය සම්ප්‍රදාය සුරක්ෂිත කරන්නට මහත් වෑයමක් දරනවා ඒ වගේම උත්සාහයක් දරනවා කියන කාරණාව. ස්වාමින් වහන්සේ අපි දැනගන්න කැමති ආරාමික අධ්‍යාපන ක්‍රමය තුල කොහොමද මේ වේරංජා කාණ්ඩය හදාරන්නේ? එහෙම නැත්නම් ආරාමික අධ්‍යාපන ක්‍රමයට කොහොමද වේරංජා කාණ්ඩය සම්බන්ධ වන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්නට. ඔව් බුද්ධික ඇත්තට මේක ඊටාම වැදගත් කාරණයක්. අපි මේ විනය පිටකේ සාකච්ඡා කරන මේ වැඩසටහන මේක අපි මේ අපේ ප්‍රේක්ෂක සුපින්නතුන්ට දැක බලා ගන්නට අහන්නට එකතු වෙන්නට පුළුවන් විදිහට මේ වැඩසටහන කරාට ඇත්තටම අපි මේ වාගේ ත්‍රිපිටකය ඉගෙන ගැනීම කියන එක හැදෑරීම කියන එක සිද්ධ කරගෙන ආපු පෞරාණික ආරාමික අධ්‍යාපන ක්‍රමයක් තිබුණා අපිට. ඒ පෞරාණික ආරාමික අධ්‍යාපන ක්‍රමය අනුව තමයි අපි මේ ත්‍රිපිටකය ඇත්තටම හරියටම ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි තවමත් අපේ සේනාසනවල ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක මේ ආරාමික අධ්‍යාපනයේ ත්‍රිපිටකය ඉගෙන ගැනීම සිදු කරනවා. ඉතින් මේ වේරංජා කාණ්ඩයෙන් පටන් ගන්න විනය පිටකයත් අපි මේ විදිහටම ආරාමික අධ්‍යාපන ක්‍රමයට අනුව ඉගෙන ගැනීම තවමත් සිදු කරනවා. ඉතින් අපි ඒ නිසා ආරාමික අධ්‍යාපනයේදී එදා ඉඳලා එදා අනුරාධපුර මහා විහාරය කියලා කියන්නේ මුළු සමස්ත ලෝකයටම තිබුණු විශ්වවිද්‍යාලයක්. මුළු සමස්ත ලෝකයටම ත්‍රිපිටකය සංරක්ෂණය කෙරුණේ මහා විහාරයෙන්. මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා අතින් තමයි සමස්ත ත්‍රිපිටකයම ලෝකයට සංරක්ෂණය වුණේ. ඒතර මේ කාරණේ සිද්ධ වෙන්න මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා මේ ත්‍රිපිටකයේ ඉගෙනීම කියන කාරණය ආරාමික අධ්‍යාපන ක්‍රමයට සිද්ධ වුණා. ඒතර ඒක හරිම වැදගත් කාරණයක් අද වර්තමානයේට. වර්තමානයේ වෙනකොට මේ ත්‍රිපිටකය අපි නිකන් එහෙම් මෙහෙම් ගොඩක් වෙලාවට සිංහල පරිවර්තනයක් එක්ක කියවන තත්වයක් තුළ සමහර වෙලාවට වැරදි ආකාරයට අර්ථ දැක්වීම අපිට බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඒ නිසා අපේ ආරාමික අධ්‍යාපනයේ පළවෙනියෙන්ම අංගය තමයි pāli භාෂාව උගන්වන එක. එතකොට අපේ වික්ෂුන් වහන්සේලා pāli භාෂාව හොඳට ඉගෙනගෙන pāli භාෂාවෙන් අපි මේ ත්‍රිපිටකය කියව ගන්න පටන් ගන්නවා. ඒතර පාලියෙන් අපි pāli භාෂාව හොඳට ඉගෙනගෙන ඒ පෙළ දේශනාව ඊට අදාළ අර්ථ කතාවත් සමග හදාරනවා. ඒතර ඒ නිසා අපි දැන් අපිට මේ සාකච්ඡාවේදී අපේ ප්‍රේක්ෂක සුපින්නතුන් සමග එකතු වෙන මේ කතා බහේදී අපිට ඒ විදිහට කරන්න බෑ. මේක අපි ඒ නිසා සියල්ලෙන් සියල්ල අපි සේනාසනයක සිද්ධ වෙන ආරාමික අධ්‍යාපන ක්‍රමයට මේ විනය පිටක අපිට කතා කරන්න බෑ. නමුත් අපේ ප්‍රේක්ෂක අයට දැනගන්න අපි කොහොමද ඒක කරන්නේ කියන කාරණය ගැන කෙටියෙන් අපි මේක වාක්‍යයක් දෙකක් කියවලා බලන එක අපි හොඳයි. ඒ අයට මේක ගැන අවබෝධයක් ඇති කරගන්න අපි කොහොමද මේ ඉගෙන ගැනීම සිදු කරන්නේ කියලා. දැන් අපි උදාහරණයක් විදිහට දැන් ගත්තොත් මේ තියෙන්නේ විනය පිටකයේ පෙළ පොත. මේකට කියනවා මේකේ පළවෙනි පොත පරාජික පාළිය. මේ පරාජික පාළි පොතේ මුල ඉඳලා අපි කියවනවා. ඒතකොට මේක කියවද්දී අපි මේකට උපකාර කරගන්නවා මෙන්න මේ කියන සමන්තපාසාදිකා විනය අට කතාව. මේක එක කොටස් දෙකක් විතරයි මෙතන තියෙන්නේ. මේ සමන්තපාසාදිකා විනය අට කතාවේ පැහැදිලි කරනවා මේ එකිනෙක කොටස් පිළිබඳ අර්ථ වර්ණනාව සඳහන් වෙනවා. එතකොට අපි ආරාමික අධ්‍යාපනයේ ස්වාමින් වහන්සේලාත් සමග සාකච්ඡා කරනකොට මේ වේරංජා කාණ්ඩය කියවන හැටි අපි නිකම් ප්‍රේක්ෂකයන්ට දැනගන්න මුලින්ම ආරම්භයක් දෙන්න කැමතියි. නිදර්ශනයක් විදිහට මේක පටන් ගන්නවා මෙන්න මේ විදිහට
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්ධින් පංච මත්තේහි භික්ඛු සතේහි අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ සමනෝ කලුභෝ ගෝතමෝ සක්ඛ්‍ය පුත්තෝ සක්ඛ්‍ය කුලා පබ්බජිතෝ වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්ධින් පංච මත්තේහි භික්ඛු සතේහි. මෙන්න මේ විදිහට අපි ඉස්සරලා පෙළ දේශනාව කියවනවා. කියවලා යම් කොටසක් කියවලා ඊට පස්සේ මේක අපි පදයෙන් පදය පරිවර්තනය කරගන්නවා. දැන් මේ নমස්කාර පාඨයේ ඉඳලා මේක පරිවර්තනය කරගෙනීම සිද්ධ වෙන්නේ. මේ පාළි අපි මේ විදිහට කියවනවා. යම් ප්‍රමාණයක් කියවලා ඊට පස්සේ අපි මේක පදයෙන් පදේ පරිවර්තනය කරනවා. ඒතර අපි මේක මුල ඉඳලා පරිවර්තනය කරගත්තොත් මෙන්න මේ විදිහටයි අපි පදයෙන් පදේ පරිවර්තනය කරන්නේ. විනය පිටකයෙහි පාරාජික පාලියයි භික්ඛු විභංගෝ භික්ෂු විභංගයයි වේරංජ කණ්ඩෝ වේරංජා කාණ්ඩයයි තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර වේවා. තේන සමයේන එසමෙහි භගවා බුද්ධෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරංජායන් වේරංජානුවර සමීපයේ නලේරු පුචිමන්ද මූලේ නලේරු නම් කොසඹ ගහ මුල මහතා භික්ඛු පංච මත්තේහි භික්ඛු සතේහි 500ක් පමණ භික්ෂුන් වහන්සේලා සහිත මහතා භික්ඛු සංඝේන සද්ධින් මහත් භික්ෂු සංඝයා සමග විහෙරති වැඩ වාසය කරනසේක. මෙන්න මේ විදිහට අපි පදයෙන් පදේ මේ පාළි පරිවර්තනය කරනවා. ඒතර මේ පදයෙන් පදේ පරිවර්තනය කරගෙන යනකොට මේ සමස්ත විනය පිටකේ මේ විදිහට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කරලා මේක පෙළ දේශනාව ඊට අමතරව අපි ගාව තියෙන අර්ථ කතාවක්. මේ අර්ථ කතාවත් අරගෙන මේකෙත් අපි මුල ඉඳලා මේ විදිහට පාළි පදයෙන් පදේ අපි පරිවර්තනය කරනවා. ඉතින් මේක විශාල අර්ථ වර්ණනාවක් තියෙන ඔය එකිනෙක කරුණු ගැන විශාල විස්තරයක් අපිට සඳහන් වෙනවා. ඒ සියලු දේ අපි මේක පාලියෙන් විතරයි තියෙන සිංහල පරිවර්තන නැහැ. ඒතර ඒ සියලු දේ අපි පදෙන් පදේ පරිවර්තනය කරනවා. ඒතර මේකට කියන්නේ සමන්ත පාසාදිකා විනය අට කතාව කියලා. එතකොට මේ විදිහට පරිවර්තනය කරගෙන විනය පෙළ දේශනාව අට කතාව ඉගෙන ගන්නවා වාගේම අපිට ආචාර්ය පරම්පරාවලින් අපිට ගුරු පරම්පරාවලින් ආපු විනිශ්චයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ විනිශ්චයන් සියල්ලම අපි විනයේදී කතා කරන්න ඕනේ. දැන් සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය ඉගෙන ගන්න දෙයට වඩා විනය පිටකයේ තියෙන වෙනස මෙන්න මේදී. විනය පිළිබඳව අපේ ගුරු පරම්පරාවලින් ආපු විනිශ්චයක් තියෙනවා. මේ කරුණේදී මෙන්න මේ විදිහටයි මේක විනිශ්චය ගන්න කියලා. ඒක සමහර වෙලාවට අපිට මේ පොතේ තියෙන දේ කියවුවට ඒකට අදාළ අර්ථ කතාව කියවගත්ත පමණින් අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේලා අපිට ඒ කාරණා විස්තර කරනකොට කියලා දෙනවා මෙතන අර්ථය මේ විදිහට තමයි ගන්න ඕනේ කියලා. ආන් මේ විදිහට අර්ථවත් කරගෙන තමයි අපි විනය පිටකේ ඉගෙන ගන්නෙ. එතකොට මේ නිසා මේ විදිහට කතා කරගෙන යනකොට අපි ඉගෙන ගන්න ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒ ගැටලු निराකරණය කරගෙන යනකොට ඒ අයට විනය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලැබෙනවා. සාදු පින්වත් ස්වාමින් වහන්සේ වහන්සේලා ඇතුළු සිල්වත් පින්වත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඒ ආරාමික අධ්‍යාපන ක්‍රමයට පනපෝමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ආරක්ෂා කරන්නට මහත් වෙහෙසක් දරනා බව අපි දන්නා කාරණාවක්. ඒ සියලු උත්සාහයන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ පැවැත්ම වෙනුවෙන්ම හේතු වේවා කියලා අපි මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරන්න කැමැතියි. මේ විනය සම්වර්ණාවේ පළමු අදියර
වේරංජා කාණ්ඩෙන් ආරම්භ කරන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේගේ 12 වෙනි වස් කාලය සඳහා වේරංජා නුවරට වැඩම කිරීමත් ඒ වගේම වේරංජා බ්‍රාහ්මණතුමා මුණ ගැසීමත් පිළිබඳව අලංකාර විස්තරයක් තිබෙනවා. අපි ඒ ගැන දැනගන්න කැමතියි පළමුවට ස්වාමින් වහන්සේ. ඔව් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 12 වෙනි වස් කාලේ තමයි වේරංජා නුවරට වැඩම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වේරංජා නුවර සමීපයේ නලේරු කියන කොහොඹ ගහ යට කොහොඹ ගහ සමීපයේ භික්ෂුන් වහන්සේලා 500ක් පිරිවරාගෙන වැඩ සිටිනවා. සඳහන් වෙනවා මේ නලේරු මේ කොහොඹ ගහ වේරංජා නුවර සමීපයේ ගමනාගමන සම්පන්න ස්ථානයක, ඒ කියන්නේ බොහෝ දෙනාට සමීප වෙන්න සුදුසු සමීප වෙන්න පහසු තැනක බොහොම රමණීය විදිහට සෙසු ගස්වලට අධිපති භාවයෙන් යුතුව මේ කොහොඹ ගහ පිහිටලා තිබෙයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නිසා මෙන්න මේ කොහොඹ ගහ සමීපයේ වැඩ සිටිනවා. මේ කොහොඹ ගහ අධිග්‍රහිත කරගෙන හිටියා යක්ෂයෙක්. ඒ යක්ෂයාගේ නම තමයි නලේරු කියලා කියන්නේ. මේ නිසා මේ කොහොඹ ගහට අපි මේ සඳහන් වෙන්නේ නලේරු නම් කොහොඹ ගහ කියලා. නලේරු පුචිමන්ද මූලය කියලා තමයි පාළි අපිට මේක සඳහන් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ නලේරු යක්ෂයා අරක්ගත්තු කොහොඹ ගහ සමීපයේ භික්ෂුන් වහන්සේලා 500ක් පිරිවරාගෙන වැඩ සිටිනවා. මේ කොටස විනය පිටකේ අපිට වේරංජා කාණ්ඩේ පටන් ගන්න අපි ඉස්සලා සඳහන් කරපු විදිහට තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි කියලා. එතකොට මේ තේන සමේන යනාදී වචන මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචන නෙමෙයි. මේ පළවෙනි ධර්ම සංගායනාවේදී උපාලි මහරහතන් වහන්සේ මේ කාරණාව සංගායනාවේදී විස්තර කරපු ආකාරය. ඒතර ඒ නිසා මෙතනදී අපි සාකච්ඡා කළ යුතු මෙතනදී අපි දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. කොහොමද මේ විනය පිටකේ අපිට ලැබුණේ ලංකාවට අපේ මේ වික්ෂුන් වහන්සේලා අතට මේ විනය පිටකේ කොහොමද ලැබුණේ කියන කාරණය. ඉතින් මෙතන මේ නිසා විනය පිටකයේ ආරම්භයේදී සමන්තපාසාදිකා විනය අට කතාව දීර්ඝ වශයෙන් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව පළවෙනි ධර්ම සංගායනා වේලාවේදී උපාලි මහරහතන් වහන්සේ මේ තේන සමේන බුද්ධෝ භගවා යනාදී වචන සහිත විනය පිටකේ සංගායනාව සිදු කරපු ආකාරය. එතනින් අනතුරුව දෙවෙනි ධර්ම සංගායනා සිද්ධ වෙන්නේ කොහොමද? තුන්වෙනි ධර්ම සංගායනා සිද්ධ වෙන්නේ කොහොමද? ඒ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව කොහොමද මේ රටවල් වලට ත්‍රිපිටකය බෙදා හැරුණේ? ඒ බෙදා හැරිච්ච ත්‍රිපිටකය ලංකාවට ලැබුණා. ඒ ලංකාවට ලැබිලා අපිට මිහිඳු මහරහතන් වහන්සේ කොහොමද මේ ත්‍රිපිටකය රැගෙන ආවේ අර්ථ කතා සහිතව ඒ රැගෙන ආපු ත්‍රිපිටකය කොහොමද මහා විහාරීය මහරහතන් වහන්සේලා ආරක්ෂා කරගත්තේ කියන මෙන්න මේ නිදාන කතාව. මේ නිදාන කතාව අපිට සමන්තපාසාදික විනයට කතාවේ මුලින්ම සඳහන් වෙනවා. ඉතින් ඇත්තෙන්ම අපි මේ විනය පිටකේ කතා කරනකොට මෙතෙන්ට ඇවිල්ලා මේ කොටසත් අපි සාකච්ඡා කළ යුතුයි. මේක පරිපූර්ණ සාකච්ඡාවක් වෙන්න. නමුත් අපේ ප්‍රේක්ෂක සුපින්නතුන් බලාගෙන ඉන්නේ අපි කොයි වෙලාවෙද දැන් විනය පිටකේ කතා කරන්න පටන් ගන්න කියලා. මේ නිසා අපි මේ සඳහා අවකාශය ඉදිරියට තියලා ඉදිරියේ අපි අවකාශයක් සකසාගෙන මේ ඉතිහාස කතා ප්‍රවෘත්තිය විටෙන් විට අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා අපි අද වේරංජා කාණ්ඩයේ මේ තේන සමේන බුද්ධෝ භගවා කියලා සඳහන් වෙච්ච සිදුවීමේ පටන් කරුණු විස්තර කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වේරංජා නුවරට වැඩම කරලා 500ක් වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටිනවා. ඒතර සඳහන් වෙනවා මේකේ භාග්‍යවතුන් වහන්සේ එක් වෙලාවක සඳහන් කරන මේ වික්ෂුන් වහන්සේලා 500 දෙනා අතරින් සියලුම දෙනා මාර්ගඵලලාභී වික්ෂුන් වහන්සේලා කියලා. අඩුම කෙනා සෝතාපන්න තත්වයට පත්වෙච්ච කෙනෙක් කියලයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ වික්ෂුන් වහන්සේලා පිළිබඳව. ඉතින් වේරංජා බ්‍රාහ්මණයට අහන්න ලැබෙන බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවර සමීපයේ නලේරු කියන කොහොඹ ගහ යට දැන් වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නවා කියලා. ඒ පිළිබඳව අපිට වේරංජා කාණ්ඩේ සඳහන් කරන්නේ අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ සමනෝ කලු බොහෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි. අන්න එහෙම තමයි මේ පිළිබඳව වේරංජා කාණ්ඩය අපිට මුලින්ම සඳහන් කරන්නේ. උතර වේරංජා බ්‍රාහ්මණයට
ඒතර වේරංජ බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය අහන්න ලැබෙනවා. මේ ඇවිල්ලා ඉන්න ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේ ගුණ වලින් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒතර මේ පිළිබඳව වේරංජ කාණ්ඩේ සඳහන් කරනවා තංකෝපන භවන්තං ගෝතමං ඒවං කල්යාණෝ කීර්ති සද්දෝ අබ්බුග්ගතෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ එහෙම නැත්නම් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යහපත් කීර්තිරාවය යහපත් ගුණරාවය මෙන්න මේ විදිහට පැන නැංගා කියලා අපිට වේරංජ කාණ්ඩේ සඳහන් කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ යනාදි වශයෙන්. එතකොට උන්වහන්සේ ඒ වේරංජ බ්‍රාහ්මණයට අහන්න ලැබෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ බඳු රහතන් වහන්සේලා මුණ ගැහෙන එක යහපත් කටයුත්තක් හොඳ දෙයක් කියලා අහන්න ලැබෙනවා. ඒ නිසාම වේරංජ බ්‍රාහ්මණයා යනවා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න වේරංජ බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමග කතා කරනවා. භාග්‍යවතුන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තමයි ඕනෑම කෙනෙක් තමන් වෙතට ආවහම මුලින්ම සතුටු විය යුතු කතා කරනවා. සතුටු විය යුතු කතා කරලා සිහි කළ යුතු කතා කරලා ඊට පස්සේ තමයි මේ ආපු පුද්ගලයාත් එක්ක කතා බහට යෙදෙන්නේ. ඉතින් අපිට සූත්‍ර දේශනාවලදී මුණ ගැහෙනවා කච්චි කමනීයං කච්චි යාපනීයං යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අහනවා නුඹ වහන්සේලාට එහෙම නැත්නම් මේ එන අයට නුඹට කොහොමද කොයි විදිහටද මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා මුලින්ම පිළිසඳර කතාවක යෙදෙනවා. ඒ පිළිසඳර කතාවෙන් අනතුරුව තමයි බුදුරජාණන් වහන්සේ මේ වේරංජ කාණ්ඩයේ සඳහන් වෙන විදිහට මේ වේරංජ බ්‍රාහ්මණයත් සමග කතා බහ නිරත වෙන්නේ. වේරංජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමග මේ සතුටු විය යුතු සිහි කළ යුතු කතාව නිමවලා එකත් පසක හිඳ ගන්නවා. ඉතින් මෙතනදී අපි දැනගත යුතු එක කාරණයක් තියෙනවා. මොකද්ද මේ එකත් පසක හිඳ ගන්නවා කියලා කියන්නේ? ඉතින් මෙන්න මේවා අපි මේ විනය පිටකයේ තුල සමන්තපාසාදිකා විනයට කතාවේ විස්තර කරනවා. මොකද්ද මේ එකත් පසක හිඳ ගන්නවා කියන්නේ? හිඳ ගැනීමේ තියෙනවා දෝෂ 6ක්. මේවට කියනවා නිසජ්ජා දෝෂ කියලා. හිඳ ගන්නා දෝෂ 6ක් තියෙනවා. මෙන්න මේ දෝෂ 6න් විනිර්මුක්ත වෙලා මේ දෝෂ 6 මග හැරලා හිඳ ගන්න එකට තමයි කියන්නේ එකත් පස්සෙක හිඳ ගන්නවා කියලා. දැන් මොනවද මේ හිඳ ගැනීමේ දෝෂ? අති දුර. ඒ කියන්නේ ඊටා දුර ඉඳ ගන්නවා. එහෙම නැත්නම් අච්ඡාසන්න. ඒ කියන්නේ ඊටා ආසන්න ඉඳ ගන්නවා. එහෙම නැත්නම් උපරිවාතේ. ඒ කියන්නේ උඩුහුළඟේ වාඩි වෙනවා. ඒ කියන්නේ මේ අදාළ පුද්ගලයා ළඟ මේ ඒ අදාළ පුද්ගලයාගේ ශරීර ගන්ධය හමා යන උඩුහුළඟේ වාඩි වෙනවා. එහෙම නැත්නම් උන්නතප්පදේශේ. ඒ කියන්නේ කතා බහ කරන ගෞරවනීය පුද්ගලයාට ඉන්න ප්‍රදේශයට වඩා උස්සාසනයක වැඩ ඉන්නවා. උස්සාසනයක ඉඳ ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මිටි ආසනයක නම් ඊට වඩා උස්සාසනයක ඉඳගත්තොත් ඒකට අපි කියනවා අන්න හිඳ ගැනීමේ දෝෂයක් කියලා. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් කතා බහක් කරනවා නම් අර ස්වාමින් වහන්සේ ඉන්න ආසනයට වඩා උස්සාසනයක ඉඳ ගන්න එක තමයි මේ කියන්නේ උන්නතප්පදේශය කියලා. ඊට පස්සේ අනිත් එක තමයි ඊතා සම්මුඛයේ. ඒ කියන්නේ හරියටම මූණට මූණලා ඉඳ ගන්නවා. එහෙමත් නැත්නම් අතිපච්චා කියලා කෙනෙක් ඊටාම පිටිපස්සට වෙලා ඉඳ ගන්නවා. ඒතර මෙන්න මේ කියන 6 කියන හිඳ ගැනීමේ දෝෂ 6ක් කියලා. ඒතර දැන් කොහොමද මේවා දෝෂ සහිත වෙන්නේ? අති දුරේ ඊටා දුර හිටියොත් එහෙම මේ දෙන්න අතරේ කතා බහ සිද්ධ කරනකොට මේක ඊටා උස්සහඬින් කතා කරන්න සිද්ධ වෙනවා. ඒතර ඊටා උස්සහඬින් කතා කරන්න සිද්ධ වීම බාධාවක් සාකච්ඡාවකට. ඒ නිසා අන්න කියනවා අති දුරේ ඉඳ ගන්නවා නම් ඒක හිඳ ගැනීමේ දෝෂයක්. ඒ වගේම අච්ඡාසන්නේ කියලා කීවහම ගොඩාක් ළඟට ඇවිල්ලා එකිනෙකා ගැටෙන විදිහට ළඟින් ඉඳ ගන්නවා. අන්න එහෙම ගැටෙන විදිහට ළඟින් හිටියොත් එහෙම ඒක තුලින් මේ කතා බහ කරන කෙනත් එක්ක ගැටීමක් ඇති වෙනවා. ඒතර අපියත් දෙන්න අතරේ සංගඨනයක් සිද්ධ වෙනවා. අන් ඒ නිසා ඊටාම ළඟින් ඉඳ ගන්න එකත් හොඳ නැහැ. ඉතින් අර උපරිවාතයේ එහෙම නැත්නම් ශරීර ගන්ධයේ හමා යන සුළඟේ ඉන්න එපා කියලා කියන්නේ. ඒතර එකිනෙකාගේ ශරීර ගන්ධයෙන් තම තමන්ගේ කතා බහට බාධා ඇති වෙනවා. දැන් තමන්ගේ ශරීර ගන්ධය දහදිය ගඳ ආදී අනිත් කෙනාට දැනුනහම ඒක කතා බහට බාධාවක්. ඒ නිසා එහෙම සුළං හමන පැත්තක ඉඳ ගන්නත් එපා කියලා කියන්නේ. ඊට පස්සේ අර උස්තනක ඉන්නවා නම් දැන් විශේෂයෙන් ධර්ම සාකච්ඡාවක් වගේ කරනකොට ධර්ම සාකච්ඡාව සිද්ධ කරන
එහෙම නැත්නම් ධර්ම දේශනාව සිද්ධ කරන ස්වාමින් වහන්සේ වැඩ ඉන්න ආසනයට වඩා ගොඩක් උසින් ආසනයක ධර්මයේ අහන කෙනා ඉඳගෙන ඉන්නවා නම් අන්න එයා අගෞරව සම්පන්න භාවයක් ඇති වෙනවා අර ධර්මයේ දේශනා කරන කෙනාට. ඒ නිසා ඒකත් ඉඳගැනීමේ දෝෂයක් කියලා කියන අපි යම්කිසි ගෞරව සම්ප්‍රයුක්ත පුද්ගලයෙක් සමග කතා බහක් කරනකොට එයාට වඩා උස් ආසනයක ඉඳගන්නේ නැහැ. එයාට වඩා මිටි ආසනයක තමයි ඉඳගන්න ඕනේ. එහෙම නැත්නම් බිමින් ඉඳගන්න ඕනේ. ඊට පස්සේ ඊතා සම්මුඛයේ අති සම්මුඛ කියලා කියවහම දැන් මේ වාගේ හරියටම ඉස්සරහින් ඉඳගත්තාම අපි කතා කරනකොට එකිනෙකාගේ ඇස් ගැටෙනවා. එකිනෙකාගේ ඇස් ගැටෙන එක අපේ කතා බහේදී බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වාගේ පැත්තකින් ඉඳ ගන්න ඕනේ. පැත්තකින් ඉඳගෙන ඉන්නකොට එතකොට අපේ කතා බහේදී අපේ ඇස් එකට ගැටිලා සිද්ධ වෙන බාධාව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපි කියනවා යම් කෙනෙක් ගෞරව සම්ප්‍රයුක්ත කෙනෙක් ඉදිරියේ වාඩි වෙනකොට මේ විදිහට හරියටම ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්නේ නැහැ. ඒකත් ඉඳගැනීමේ දෝෂයක්. ඊට පස්සේ අනිත් කාරණේ තමයි ඊතා පසුව, ඒ කියන්නේ අතිපච්චා කියලා කියන්නේ. දැන් එහෙම ඊතා පසුව ඉඳ ගන්නවා නම් දැන් මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේට පිටිපස්සෙන් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද ලක්ෂණය? ලක්ෂණය තමයි මේ විදිහට පිටිපස්සට හැරිලා කතා කරන්න ඕනේ. මේ විදිහට පිටිපස්සට හැරිලා කතා කරන්න සිද්ධ වෙනවා නම් ඒකත් ඉඳගැනීමේ දෝෂයක්. එතකොට එතනදිත් මේ අපි අතර සිද්ධ වෙන කතා බහ පහසුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ කියන්නේ හිඳගැනීමේ දෝෂ 6 මගහැරලා යම් කෙනෙක් ඉඳ ගන්නවා නම් ඒ ඉඳ ගැනීම තමයි මේ අපිට විනය පිටකේ සඳහන් වෙන්නේ මේ ත්‍රිපිටකේ පුරාවටම අපිට සඳහන් වෙන්නේ ඒකමන්තන් නිසීදී කියලා. එකත් පසක ඉඳ ගන්නවා කියලා. එතකොට වේරංජ බ්‍රාහ්මණයා මෙන්න මේ විදිහට මේ හිඳ ගැනීමේ දෝෂ 6 අතහැරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අර සතුට විය යුතු කතා නිමවලා එකත් පසක හිඳගත්තා. එකත් පසක හිඳගෙන ඊට අනතුරුව බුදුරජාණන් වහන්සේත් සමග ඊට විසිතුරු සංවාදයක යෙදෙනවා. මේ සංවාදයේදී අපිට මුලින්ම ඇත්තටම දක්නට ලැබෙන්නේ වේරංජ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. චෝදනා 9ක් ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව එයා අහලා තිබුණු කාරණා ඒ වෙලාවේදී අත්දැකපු කාරණා ඔස්සේ බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ චෝදනා එකක් පාසා අරගෙන බොහොම පැහැදිලිව ඉතාම ලස්සනට විස්තර කරනවා. මේ හැම කාරණයක් පිළිබඳවම ධර්ම කාරණයක් විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ මේ වේරංජා කාණ්ඩයේදී. ඒ නිසා අවසානයේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඉවර වෙනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා වේරංජ බ්‍රාහ්මණය තමන් වෙතට ආපු කාරණය දැන් ඉෂ්ට කරගන්න සුදුසු වෙලාව මේ වේරංජ බ්‍රාහ්මණය බොහොම අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්නේ. ඒ නිසා ඒ වේරංජ බ්‍රාහ්මණයට ආපු කාරණය සඵල කරලා දෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම මධ්‍යම ප්‍රමාණයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ශාසනය අපිට දක්නට ලැබෙන නිවන් මාර්ගය විස්තර කරනවා. ඒ නිවන් මාර්ගය විස්තර කරලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම ශ්‍රවණයේ අවසානයේ වේරංජ බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ තමයි අපිට වේරංජ කාණ්ඩේ දක්නට ලැබෙන්නේ. ඉතින් වේරංජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ආරාධනය කරන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ වේරංජ නුවර වස්වාසය කරන්න කියලා ආරාධනය කළා තමයි පිටව යන්නේ. මෙන්න මෙතනින් තමයි අපි විනී පිටකය ආරම්භ කෙරෙන්නේ. ඊ타මත්ම විචිත්‍රවත් දේශනාවක් පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කළේ විනය පිටකයේ ආරම්භ වෙන වේරංජා කාණ්ඩ ඊටමත් විචිත්‍රවත් අලංකාරවත් කතාබහක් කියන එක අපිට පැහැදිලි වුණා. හැබැයි ඒ කතාබහේදී ඔබ වහන්සේ පැහැදිලි කළා මේ වේරංජා බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට චෝදනා 9ක් එල්ල කරනවා කියන කාරණාව. හැබැයි ඒ චෝදනා 9 මොනවදෙහි එල්ල කළ චෝදනා මොනවද කියන කාරණාව කතා බහ කරන්න අපි ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා. ඒ පිළිබඳව අපි පසුව කතා බහ කරමු. ඊට පෙර ආතුවම දැනගන්න කැමති පින්වත් ස්වාමින් වහන්සේ මේ විනය පිටකය ආරම්භ කිරීමේදී මේ විදිහේ ධර්ම කරුණු රාශියක් විස්තර කරන්න විශේෂ හේතුවක් තිබෙනවාද? එහෙම නැත්නම් ඒ සඳහා පදනම් වුණු සුවිශේෂී හේතු තිබෙනවාද කියන එක පැහැදිලි කිරීමක් කරගන්න කැමැත්තෙන් ඉන්නවා පින්වත් ස්වාමින් වහන්සේ. ඔව් ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ විනය දේශනාව කියලා කියන්නේ අපි කලිනුත් පැහැදිලි කරා තනිකරම ශික්ෂාපද පැනවීමක් විතරක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ විනය දේශනාවත් සෙසු දේශනා වාගේම නිවන් මාර්ගය දේශනාවද දේශනාවක්. දැන් අපි මුලින්ම වැඩසටහන් වලදී පැහැදිලි කරා බුද්ධ දේශනාවේ ස්වરૂපය තමයි
අර සඳහන් කරනවා ගාථා රත්නයකත් ආදීම්හි සීලේ දස්සෙය්‍ය මජ්ජේ මග්ගං විභවයේ පරියෝසානම් හි නිබ්බානං ඒසා කතික සම්ටෙති. බුදුරජාණන් වහන්සේලාගේ මේ දේශනාව තුළ මුල මැද අග කියන තුන් තැන යහපත් වෙන්නේ කොහොමද? මුලින් සීලේ දේශනා වෙලා, මැදින් නිර්වාණ මාර්ගයේ දේශනා වෙලා, ඊට පස්සේ කෙලවර වෙන්නේ නිවනින්. මෙන්න මේ නිසා විනය දේශනාවත් මේ විදිහටම නිවන පැහැදිලි කරන නිවන් මාර්ගයේ දේශනා කරන දේශනාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විනය බුද්ධ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී ඔබේ සංඝයාට සිල්පද පැනවීමක් වුණාට ධර්ම කරුණු සමුදායක් මේකට අතුලත් කරනවා. ඒ ධර්ම කරුණු පිළිබඳව අවබෝධයත් සහිතව තමයි විනය පිටකේ විස්තර වෙන්නේ. ඒ අනුව මේ විනය හදාරන භික්ෂුන් වහන්සේලාට මේ විනය පිටක පරිශීලනය කරන භික්ෂුන් වහන්සේලාට විශාල දැනුම් සම්භාරයක් එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමන්තපාසාදිකා විනය අට කතාව සඳහන් කරනවා විනය පිටකය විතරක් හදාරලා විනය පිටකේ විතරක් පරිශීලනය කරන කෙනාටත් ත්‍රිවිද්‍යා සහිතව නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ත්‍රිවිද්‍යා කියලා කිව්වහම අපි දන්නවා పూర్වේ නිවාසානුස්මති ඥානය, දිව්‍යං චක්ෂුරබිඥාණය, ඒ වගේම ආශ්‍රවක්ෂයකර ඥාණය. ඒතර ආශ්‍රවක්ෂයකර ඥාණය කියලා කියන්නේ අරහත් මාර්ගඵලය. එතකොට යම් කෙනෙකුට රහත් වෙන්න පුළුවන්, අරහත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන් මේ විනය පිටකේ විතරක් පරිශීලනය කරලා. ඒකට හේතුව තමයි මේ විනය පිටකේ පුරාවට මේ ධර්ම කරුණු සමුදායක් විස්තර කරන එක. එතකොට භික්ෂුන් වහන්සේලාට සිල්පද පනවපු ඒ හැම අවස්ථාවකටම අදාළව ධර්ම කරුණු සමුදායක් විස්තර කරනවා. දැන් අපි සඳහන් කරා වේරංජා කාණ්ඩයේ මේ වේරංජා බ්‍රාහ්මණයත් එක්ක සිද්ධ වෙන සංවාදයේ තියෙන වේරංජා බ්‍රාහ්මණයා කරන චෝදනා සියල්ලම සූත්‍ර පිටකෙත් සඳහන් වෙනවා කියලා. ඒතර මේ කියන ධර්ම කරුණු සියල්ලම විස්තර කිරීම මේ නිසා වැදගත් වෙන්නේ ඒකයි. භික්ෂුන් වහන්සේ කෙනෙක් විනය ඉගෙන ගන්නකොට මේ ධර්ම දැනුමින් සමන්විත විය යුතුයි. විනයදරයා ධර්ම දැනුමක් නැති කෙනෙක් බවට පත් වුණොත් එහෙම එයාගේ ශ්‍රද්ධාව පිරිලා යන්න පුළුවන්. දැන් නිවන් මාර්ගය කියන එකේදී ශ්‍රද්ධාව කියන කාරණයට ඊටාම වැදගත්කමක් ලැබෙනවා. දැන් අපි දන්නවා අවිද්‍යා සූත්‍ර ආදී සූත්‍ර දේශනාවන් වල දේශනා කරනවා ශ්‍රද්ධාව නිසා තමයි සත්පුරුෂයන් ආශ්‍රය කරලා ඇතිවෙන ශ්‍රද්ධාව නිසා තමයි සද්ධර්ම ශ්‍රවණය තුළින් මේ නිවන් මාර්ගය සම්පාදනය වෙන්නේ කියලා. ඒ කියන්නේ අර කීටාගිරි සූත්‍ර ආදී සමහර සූත්‍රවල සඳහන් වෙනවා සද්ධා ජාතෝ උපසංකමති උපසංකමතෝ පෛරුපාසන්ති පෛරුපාස්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති අනාදි වශයෙන්. මේ නිසා ශ්‍රද්ධාව කියන කාරණය නිවන් මාර්ගයේදී ඊටම වැදගත්. දැන් සිල්පද ටික විතරක් ඉගෙන ගත්තොත් විනය විනිශ්චයන් ටික විතරක් ඉගෙන ගත්තොත් ඒ කෙනාගේ ශ්‍රද්ධාව පිරිහෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට විනය විනිශ්චයන් දැනගන්න කෙනා ඒ විනය විනිශ්චයන් තුලින් කල්පනා කරන්න පුළුවන් ශ්‍රද්ධාව නැත්නම් එයා විනයේ රින්ගන්න පුළුවන් හිල් හොයාගන්න පුළුවන්. හිල් හොයාගෙන රින්ගලා සමහර වෙලාවට තමන්ගේ සීලය විතරක් ආරක්ෂා වෙන විදිහට කටයුතු කරගෙන නිවන් මාර්ගයේ වැඩිමෙන් ඉවත් වෙලා සමහර වෙලාවට නිවන් මාර්ගෙන් බැහැර වෙන්නත් ඉඩ තියෙනවා ශ්‍රද්ධාව නැති කෙනාට. මොකද ඕනෙම දෙයක් අපි දන්නවා තමන්ට සුදුසු විදිහට හරව ගන්න වර්තමාන සමාජය මේ බොහොම සමර්ථයි. ඉතින් අපි දන්නා දෙවෙනි ධර්ම සංගායනාව සමය වෙනකොටත් භික්ෂුන් වහන්සේලා පිරිසක් දස අකප වස්තුවක් ඉදිරිපත් කරගත්තා විනයට ගැලපෙනවා කියලා. එතකොට ඒ දෙවෙනි ධර්ම සංගායනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට බොහොම සමීප කාලේ. එතකොට එතන ඉඳලා මේ වාගේ කාලයක් එනකොට අද වර්තමානයේ නෙවෙයි මේ බුදු ශාසනයේ අතුරුදහන් වෙන කාලය වෙනකොට භික්ෂුන් වහන්සේලාගේ මේ විනය ආරක්ෂා කිරීම කියන එක ඊටා විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විනයදරයා කියන කෙනා ධර්මදරයෙක් වෙන්නත් ඕනේ. ධර්මයේ දන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව ධර්මයෙන් නොදැන විනය විතරක් දැන ගැනීම කියන එක සුදුසු නැහැ කියන කාරණේ නිසා තමයි විනය පිටකයට ධර්ම කරුණු ඇතුළත් කරලා තියෙන්නේ. මේකෙන් සඳහන් කරන්නේ විනය පිටකය ඉගෙන ගන්න එක තේරුමක් නැහැ. අනිත් දේවල් ඉගෙන ගන්න ඕනේ කියන එක නෙමෙයි. විනය පිටකේ පරිශීලනය කිරීමෙන් ඒ තුළ තියෙන ධර්ම කරුණු ටික
අපිට බොහොම ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ අවශ්‍යතාවය අතරම ඊටාම විසිතුරු විදිහට සම්පාදනය වෙන්නේ සමන්තපාසාදික විනය අට කතාවෙන්. සමන්තපාසාදික විනය අට කතාව මේ නිසා මුලින්ම මේ වේරංජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය අහනකොට සඳහන් වෙන මේ ඉතිපිසෝ භගවා අරහං කියන මේ ඉතිපිසෝ පාඨය මුලින් ඉඳලා විස්තර කරනවා. මේ පාඨයේ තියෙන බුදුගුණ එකක් පාසා සමන්තපාසාදික විනය අට කතාව ඊටාම ලස්සනට පැහැදිලි කරනවා. ඒතර මේ නිසා ඒ සියල්ල පැහැදිලි කරලා එතනින් එහාට බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය පැහැදිලි කරනවා. ප්‍රථම ධානයේ, ဒုတိ ධානයේ, තතිය ධානයේ යනාදී වශයෙන් ධාන පිළිවෙලට ගිහිල්ලා ඊට පස්සේ අභිඥා ලබා ගන්න పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිබ්බචක්ඛ ඥානය, ආසවක්ඛය ඥානය බවට පත්වන තත්ත්වයේ දක්වා මේ කරුණු සියල්ලම නිවන් මාර්ගය පැහැදිලි කරනවා. මෙන්න මේ නිසා අපිට විනයදරයාගේ ධර්මඥානයක් ඇති වෙනවා. ඒ නිසා විනය හදාරන කෙනාට නිවන් මාර්ගය පැහැදිලි කරගන්න බොහෝම පැහැදිලි ගමන් මාර්ගයක් විනය පිටකය තුළ ගොඩනගලා තියෙනවා කියන එකයි පැහැදිලි කරන්නේ. ඒ නිසයි සඳහන් කරන්නේ විනය පිටකේ පරිශීලනය කරලා ත්‍රිවිද්‍යා සහිතව නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ හේතුවෙන් විනය පිටකයේ ධර්ම කරුණු සමුදායක් විස්තර කරමින් ආරම්භ වෙන බව අපිට පැහැදිලි කරන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙන නිවන් රසය තමයි පැහැදිලි වෙන්නේ. ඊ타මත්ම පැහැදිලි පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඊ타මත්ම සරලව අපිට මේ දහම් කරුණු පිළිබඳ අවබෝධය තව තවත් වැඩි වර්ධනය වෙන බව මතක් කරන්නට කැමැතියි. ඒ වගේම අද මේ වැඩසටහනට පින්වත් දායකත්වයේ ලබා දෙන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුව තිබෙනවා. ඒ සඳහාවෙන් අප පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනා කිරීමේ කටයුත්ත සඳහා. අද මේ විනයෝනාම බුද්ධ ශාසන සායු විනය සංවර්ධනා දහම් කතිකාවතට පුණ්‍යවන්ත දායකත්වයේ සපයන්නේ මත්තේගොඩ නාමල් උයනේ පදිංචි කේ සුමිත් වීරසිංහ මහතාගේ 59 වන ජන්මදිනය නිමිති කොටගෙන එම භාර්යාව සහ පවුලේ සියලු දෙනා විසින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා. ඉතින් මේ නිසා අපි අද දවසේ මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීමෙන් රැස්පත් කරගන්නට යෙදුණු උදාර පුණ්‍ය ධර්ම සමුදාය හේතු වෙන අපි ආශිර්වාදේ කරනවා ඒ කේ සුමිත් වීරසිංහ මහතාගේ 59 වන ජන්මදිනයට. එතුමන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම තමයි සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින කමලා බටගොඩ මහත්මියට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම පවුලේ සෑම සියලු අභාව ප්‍රාප්ත වූ සියලු ඥාතීන්ට මේක ප්‍රාප්තිදාන පුණ්‍ය කර්මයක් බවට පත් වේවා කියන පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. මේ නිසා අපි විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ 59 වන ජන්මදිනය සමරන සුමිත් වීරසිංහ මහතාට. ඒ වගේම තමයි සුජීවත් සිටින කමලා බටගොඩ මහත්මිය මේ ආදී සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසරි සම්පත් උදාපත් වේවා. මේ සම්බුද්ධ ශාසනයෙහි තව තවත් ගුණධර්ම සම්පාදනය කරගෙන මේ වාගේ ධර්ම දානයන් සමස්ත ලෝක සත්වයාට බෙදා දෙමින් ධර්ම දාණයට උපකාර කරමින් පිළිවෙත් ගුණ ධර්මයන් පුරාගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත අද අපි හමාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට පින්වත් ආරාධනාවක් කරන්න කැමති ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට බෞද්ධ නාලිකාව සමග සම්බන්ධ වන්න විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත සමග අදත් මෙම දහම් කතිකාවත සඳහාවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍යපාද අවසරයි මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරන්නට කැමැතියි. වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තව තවත් සිදු කරන්නට ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරන අතරම වහන්සේ පතන්නා වූ ඉක්මන් බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ.